අයිබෝන් සියලු දෙනාටම අපේ ටියුට් එක ගමු සාකච්ඡා කරන්න. මේ මාසේ ටියුට් එක ගමු සාකච්ඡා කරන්න. මෙන්න පුතේ අපේ ටියුට් එක. මේකේ තියෙන ඉස්ලාම් පරිගණක භාෂා ගැන මේක මම කලිනුත් සාකච්ඡා කරා. මම ආපහු මුලින් ඉඳන් පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපේ ටියුට් එකේ මේ ඉස්ලාම තියෙනවා පරිගණක ක්‍රියාකාරීත්වය සඳහා උපදෙස් ලබා දීමට පරිගණක භාෂා භාවිතා කරනු ලැබේ. පරිගණක භාෂා මගින් ලබා දෙන උපදෙස් මාලාවක් මෘදුකාංගයක් ලෙස හැඳින්විය හැක. මේක හයිලයිට් කරගන්න කිව්වා. හයිලයිට් කරපු නැතිව හයිලයිට් කරගන්න. පරිගණක භාෂා මගින් ලබා දෙන උපදේශ මාලාවක් මෘදුකාංගයක් ලෙස හැඳින්විය හැක. පුතේ ඔයාලට මතකද මම අර පාන්දර පන්තිවල කරා පැස්කල් අන්නේ පාන්දර පන්තිවල කරපුවා තමයි මේ විදිහටම තියෙන්නේ. පැහැදිලි ඇති කියා මා සිතනවා. පාන්දර පන්තිවල කරපුවා තමයි පුතේ තියෙන්නේ. අපි ඒක දවස් 6ක් කරා. දවස් 6ම ඔයා ගාව ඇති. එහෙම නැත්නම් මට මෙසේජ් එකක් දාන්න. මම ඒකේ රෙකෝඩින් ටික දාන්නම්. ඒ පාඩම එක රිවිෂන් එකේ කරන පාඩමම තමයි දැන් මේ තියරි පන්තියත් ආපහු අපි එළඹිලා තියෙන්නේ. ඒ නිසා මම චුට්ටක් වේගෙන් කරනවා. අයියේ අපි රිවිෂන් එකෙත් මේක භාගයකට වැඩි කරලා නිසා. ඊට පස්සේ ඒ අයුරින් නිපදවන ලද මෘදුකාංග මගින් පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතයේදී හමුවන ගැටලු වලට විසඳුම් ලබා දිය හැකියි. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් වලින් පුතේ අපිට පුළුවන් එදිනෙදා ජීවිතයේදී හමු වෙන ගැටලු වලට මොනව කරන්නද? විසඳුම් ලබා දෙන්න. ඊට පස්සේ පුතේ පරිගණක භාෂා වර්ගීකරණය තියෙනවා. පරිගණක භාෂා වර්ගීකරණය ගත්තාම පුතේ ප්‍රධාන වශයෙන් අපි මෙතන පරම්පරා 4කට වර්ග කරනවා. මොනවද? පළමු පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව සහ මොකක්ද අනිත් එක?
සිව්වන පරම්පරා හතරකට අපි වර්ගීකරණය සිද්ධ කරනවා. අපි ඒ යටතෙන් යමු පළවෙනි පරම්පරාවට. ප්‍රශ්න තියෙන අය chat එකට දාන්න. පළවෙනි පරම්පරාවට එමු. මේ 11 ශ්‍රේණිය පන්තිය කරන්නේ පටලව ගන්න එපා. 10 ලින්ක් එකත් ඔයාලගේ එකට දැම්ම 10කටත් කැමති අයට එන්න පුළුවන්. ඒක 12ට පටන් ගන්නවා. පළමු පරම්පරාව. උදේ ක්‍රමලේඛන නිර්මාණයේදී බිඳුව සහ එක මෙතන මේ ටියුට් එක නැති අය ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ටියුට් එක අරගෙන ඊට පස්සේ මේ ටික ලියා ගන්න. ස්ක්‍රීන්ෂොට් ගන්න දන්නවනේ සියලු දෙනාම. ස්ක්‍රීන්ෂොට් සමානයි ඩිජිටල් කේලම්. ඩිජිටල් කේලම් වලටත් ස්ක්‍රීන්ෂොට් කියලා කියනවා. ඉස්සර සාමාන්‍ය කේලමක් කියන්නේ අපි දෙයක් අහපු එකක් අනිත් පැත්තට කියන එකනේ. නමුත් වර්තමානයේ කෙනෙක් කියවප එකක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අපිට භාවිතා කරන්න පුළුවන්. ඔව් දෙවෙනි පාඩම ඉවර කරා. ඒක නෝට් එක හම්බුනේ නැත්නම් මැසේජ් එකක් දාන්න දෙවෙනි පාඩම වෙනම ලින්ක් එකක් හදලා එවන්න. ක්‍රමලේඛන නිර්මාණයේදී බිඳුව සහ එක පමණක් භාවිතා කරන පරිගණක භාෂා යන්ත්‍ර භාෂා නම් වේ. අපි මෙයාට පොතේ පහළ මට්ටමේ භාෂාවක් කියලා හඳුන්වනවා. එහෙනම් මොකද්ද? ක්‍රමලේඛන නිර්මාණයේදී භාවිතා කරන්නේ මොකද්ද? බිඳුව සහ එක. highlight කරගන්න නැත්නම් යටින් ඉරක් දාගන්න. මේක මම කලින් පැහැදිලි කරා. මම චුට්ටක් නැවත සැරයක් අද පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් ආයෙ සැරයක් පැහැදිලි කිරීමක් කරන්න. ඔය ටියුට් ගන්න පුළුවන්. HTML පාඩම රිවිෂන් එකේ නම් කරා තියරි පන්තිය කරේ නෑ. මේ තමයි 11 වසර පළවෙනි පාඩම. ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් පාඩම. ඔයාලට තියෙන ළඟම ආයතනයේ ටියුට් ගන්න පුළුවන්. ටියුට් එක ගත්තේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන ටියුට් එක අරගෙන මේක ලියාගන්න. දෙවෙනි පාඩම ඉවර කරා. සමුදික මට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. සමුදික සහන් සංකල්පන් මැසේජ් එකක් දාන්න. පොතේ ලියන්න එපා ටියුට් එකේ මේක යටින් ඉරක් දාගන්න එච්චර. දෙවෙනි පාඩමේ සම්පූර්ණ ලින්ක් එකක් මම එවන්නම්. අද ටියුට් එක පටන් බලා ගන්න. දෙවෙනි පාඩම මම ඉවර කරා. කාට හරි නෝට් එක අසම්පූර්ණද? දැන් මේ ඔන්ලයින් ක්‍රමවේදයනේ. ගොඩක් අය පන්ති පටලවගෙන තියෙනවා. හරිද? කාගේ හරි නෝට් එක අසම්පූර්ණ මට පොඩ්ඩක් පැහැදිලිව මැසේජ් එකක් දාන්න. තියරි ක්ලාස් එකේ ආයේ HTML කරනවා අනිවාර්යයෙන්. තියරි ක්ලාස් එකෙත් ආපහු HTML කරනවා. පාන්දර පන්තියේත් ආපහු HTML එක කරනවා. දැන් මෙතන 11 වසරේ ළමයි අලුතින් ආපහු ඇත්ත තියෙන පුතේ ඔයාලගේ යාළුවන්ට කියන්නේ අපි ආපහු ලබන මාසේ මැයි ජූනි මාසේ පටන් ගන්නවා O level සමානයි පාඩම් 15ක් නේ. මෙන්න මේ පාඩම් 15ම ආපහු සැරයක්. දැන් අපි මේ මැයිනේ ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මේ පාඩම් 15ම මාස 6න් ආවරණය කරන විශේෂ පුනරීක්ෂණ පන්තියක් අපි පටන් ගන්නවා ලබන මාසේ. එතකොට ඔයාලට රිවිෂන් එකටත් අමතරව තවත් රිවිෂන් එකක්. යාළුවෝ ඉන්නවනේ දැන් ඔයාලට නම් මේක වැදගත් නැහැ මොකද ඔයාලා රිවිෂන් එකට මුලින් දැන් ආපු කට්ටිය හින්දා ඔයාගේ යාළුවෝ ඉන්නවනම් පුතේ විශේෂයෙන් දැනුවත් කරන්න. එතකොට මෙයාගේ ලක්ෂණ තමයි පුතේ ක්‍රම ලේඛනයේ බිඳුව සහ එක. මම ඔයාලට කියවනේ යන්ත්‍ර භාෂාවේ ලක්ෂණ. ක්‍රම ලේඛනයේ බිඳුව සහ එක භාවිතා කරනවා. මම සංඛ්‍යා පද්ධති පාඩමෙත් මේක ගැන පැහැදිලි කරා. ඊට පස්සේ දෘඩාංග පිළිබඳව ඉහළ දැනීමක් අපිට අවශ්‍ය වෙනවා.
ඊට පස්සේ පුතේ ක්‍රම ලේඛනය කරන්න අපහසුයි. පළවෙනි පරම්පරාවේ හරි අමාරුයි ක්‍රම ලේඛනය කරන්න. යන්ත්‍රයේ මත යැපෙන භාෂාවක් වීම. යන්ත්‍රයේ මත යැපෙනවා. ක්‍රම ලේඛන නිදොස් කරන්න දෝෂයක් ආව නිදොස් කරන්න අමාරුයි. භාෂා පරිවර්තකයක් අවශ්‍ය නොවීම. පුතේ මෙන්න මේ මෙතනින් කොටස් දෙකක් තියෙනවා ගන්න. ඒ කොටස් දෙක තමයි යන්ත්‍රයේ මත යැපීම සහ භාෂා පරිවර්තකයක් අවශ්‍ය නොවීම කියලා කියන්නේ. මොකක්ද යන්ත්‍රයේ මත යැපෙනවා කියන්නේ? මොකක්ද යන්ත්‍රයේ මත යැපෙනවා කියන්නේ? යන්ත්‍රයේ මත යැපෙනවා කියලා කියන්නේ පුතේ අපි යම්කිසි කම්පියුටර් එකක් යොදාගෙන ඒ කම්පියුටර් එකෙන් software එකක් එහෙම නැත්නම් program එකක් නිර්මාණය කරොත් එහෙම ඒ නිර්මාණය කරන program එක ධාවනය වෙන්නේ run වෙන්නේ ඒ කම්පියුටර් එකේ පමණයි. අන්න ඒකට තමයි කියන්නේ යන්ත්‍රයේ මත යැපෙනවා කියලා. ඊට පස්සේ අනිත් කාරණේ පුතේ මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පරම්පරාවල සියලුම පරිගණක භාෂාවන් යන්ත්‍රයේ මත තමයි යැපෙන්නේ. ඒ කියන්නේ අපි software එකක් නිර්මාණය කරොත් ඒ නිර්මාණය කරන පරිගණකයේ පමණයි භාවිතා වෙන්නේ. ඊට පස්සේ භාෂා පරිවර්තකයක් අවශ්‍ය නොවීම කියලා කියන පුතේ. එතකොට ඒක මම ඔයාලට කලිනුත් කියලා දීලා තියෙනවා. මේ භාෂා පරිවර්තකයක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට පළවෙනි පරම්පරාවේදී. ඇයි භාෂා පරිවර්තකයක් අවශ්‍ය වෙන්නේ නැත්තේ? පළවෙනි පරම්පරාවේදී අපි භාවිතා කරන්න පුතේ මොන භාෂාවද? කියන්නකෝ. යන්ත්‍ර භාෂාවනේ. පළවෙනි පරම්පරාවේදී අපි භාවිතා කරන්නේ යන්ත්‍ර භාෂාව නේද? එතකොට අපි භාවිතා කරන්නේ පුතේ යන්ත්‍ර භාෂාව machine language. පරිගණකයේ භාවිතා කරන්නේ පුතේ මොකද්ද? එයා භාවිතා කරන්නේ machine language. එහෙනම් මේ machine language match වෙන නිසා අපිට භාෂා පරිවර්තකයක් ඕනද? අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි දැන් වර්තමානයේ වෙන විට අපි භාවිතා කරන්නේ මොන භාෂාවද? අපි භාවිතා කරන්නේ මානව භාෂාවක්. human language එක. ඒ කියන්නේ English. නැත්නම් සිංහල. හැබැයි පරිගණකයේ භාවිතා වෙන්නේ වර්තමානයේ කියලා වෙනසක් තියනවද? නැහැ. වර්තමානයේ පරිගණකයේ භාවිතා කරන්නේ machine language එකම තමයි. හැබැයි මෙතන වර්තමානයේ වෙනස තියෙන්නේ මොකද්ද පුතේ? මේ අපේ භාෂාව යන්ත්‍ර භාෂාව බවටත් යන්ත්‍රයෙන් කියන දේ අපිට තේරෙන්නත් පරිවර්තනය කිරීම සඳහා පුතේ මොකද්ද? මේ භාෂා පරිවර්තක මෘදුකාංගයක් තියෙනවා. එතකොට පළවෙනි පරම්පරාවට භාෂා පරිවර්තක මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන පරම්පරාවලට භාෂා පරිවර්තක මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. හරිද? එතකොට ඒක භාෂා පරිවර්තකේ අවශ්‍ය නොවීම කියලා කියන්නේ පළවෙනි පරම්පරාවේ. පුතේ ඒක යටින් තරුවක් දාලා ලියන්න. මේක ලියුවා නම් ආයෙ ලියන්න එපා. චුට්ටක් අහන් ඉන්න. යන්ත්‍රයේ මත යැපීම යනු යන්ත්‍රයේ මත යැපීම යනු යන්ත්‍රයේ මත යැපීම යනු යන්ත්‍රයේ මත යැපීම යනු ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීම සඳහා යන්ත්‍රයේ මත යැපීම යනු ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීම සඳහා ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන ටියුට් එකේ ලියන්නේ ටියුට් එකේ පළවෙනි පරම්පරාවට යටින් ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන
program එකක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන පරිගණකයේ පමණක් භාවිතා කරන පරිගණකයේ පමණක් එම වැඩසටහන ධාවනය වීමයි. මේ ටික ඉක්මනට කරන් යන්න මම මේවා කලිනුත් කරලා තියෙන්නේ. එතකොට හිටපො නැති අය ඉන්නවා නම් උඩින් බලන්න එපා මට චුට්ටක් මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ පුතේ දෙවෙනි පරම්පරාව. හරිද? දෙවෙනි පරම්පරාවේ පරිගණක භාෂා. පුතේ දෙවෙනි පරම්පරාවේ පරිගණක භාෂා කියන්නේ මොනවද? කුඩා වචන භාවිතේ ක්‍රම ලේඛනය කරනු ලබන පරිගණක භාෂා ඇසෙම්බලි භාෂා නම් වේ. ඇසෙම්බලි භාෂාව කියලා කියනවා. හයිලයිට් කරගන්න නැත්නම් යටින් ඉරක් දාගන්න. කුඩා වචන භාවිතෙන් ක්‍රම ලේඛනය කරන ලබන පරිගණක භාෂා ඇසෙම්බලි භාෂා නම් වේ කියන එක. ඇසෙම්බලි භාෂා නම් වේ. පුතේ මේ ඇසෙම්බලි භාෂාවේ දැන් මේ භාෂා ගැන ඉගෙන ගන්න නෑ අපිට. සරලව ලක්ෂණ කීපයක් කතා කරන්න තියෙන්නේ. මෙයාගේ ලක්ෂණයක් at sub sum වගේ වචන භාවිතා වෙනවා. එතකොට අපිට මෙයාගෙන් ප්‍රෝග්‍රෑම් කරන්න නම් අපිට දෘඩාංග පිළිබඳ ඉහළ දැනීමක් අවශ්‍ය වෙනවා. යන්ත්‍රය මත යැපෙනවා. මම ඉස්සෙල්ලා කියලා දුන්න මොකද්ද යන්ත්‍රය මත යැපෙනවා කියන්නේ? අපේ ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීම සඳහා යම්කිසි පරිගණකයක් භාවිතා කරොත් එහෙම ඒ නිර්මාණය කරන ප්‍රෝග්‍රෑම් එක පුතේ වැඩ කරන්නේ ඒ පරිගණකයේ පමණයි. ඊට පස්සේ ක්‍රම ලේඛන නිදොස් කිරීම අපහසු වීම. නිදොස් කිරීම කියන්නේ අපි ක්‍රම ලේඛනය කරලා ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ යම්කිසි දෝෂයක් ඇති වුණොත් එහෙම ඒක නිදොස් කරන්න අමාරුයි. නිවැරදි කරන්න අමාරුයි. අනිත් එක පුතේ භාෂා පරිවර්තකයක් අවශ්‍යයි. මම අර ඉස්සෙල්ලා කියලා දුන්නේ පරිගණකය දන්නේ පුතේ මැෂින් ලැන්ග්වේජ් එක. එහෙමනේ. එතකොට දැන් මේ දෙවෙනි පරම්පරාවේ මොකද්ද භාෂාව? assembly language එක. එහෙනම් assembly භාෂාව machine language එක බවටත් machine language එක assembly භාෂාව බවටත් පරිවර්තනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා කවුද? භාෂා පරිවර්තකයෙක්. පැහැදිලිනේ? එතකොට එයත් හරි. අපි ඊගාව එකට එමු. තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා. තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා කියලා කියන්නේ පුතේ මානව භාෂාවන් වල වචන භාවිතා කළ නිර්මාණය කළ පරිගණක භාෂා ඉහළ මට්ටමේ පරිගණක භාෂා වේ. හයිලයිට් කරගන්න නැත්නම් යටින් ඉරක් දාගන්න. Hello. Oi. ඊට පස්සේ මෙයාගේ ලක්ෂණ තමයි මොනවද? දෘඩාංග පිළිබඳව
ඉහළ දැනීමක් අපිට ඕන. ක්‍රම ලේඛනය කරන්න පුතේ පහසුයි. මෙදා හැබැයි තුන්වෙනි පරම්පරාවේදී ක්‍රම ලේඛනය කරන්න පහසුයි. නමුත් අපි ඉන්නේ දැන් හතරවෙනි එකේ ඈ. යන්ත්‍රය මත යැපෙනවා. පුතේ තුන්වෙනි පරම්පරාව වුණා තාම යන්ත්‍රය මත යැපෙනවා. ක්‍රම ලේඛන නිදොස් කිරීම පහසුයි. භාෂා පරිවර්තකයක් අවශ්‍යයි. මේ තුන්වෙනි පරම්පරාවට භාෂා පරිවර්තකයක් අවශ්‍ය වෙනවා පුතේ. භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය වෙන්නේ නැත්තේ පළවෙනි පරම්පරාවට විතරයි. ඇයි ඒ පළවෙනි පරම්පරාවට අවශ්‍ය වෙන්නේ නැත්තේ? පළවෙනි පරම්පරාව කියන්නේ පුතේ යන්ත්‍ර භාෂාව. යන්ත්‍ර භාෂාව ආපහු යන්ත්‍ර භාෂාවට හරවන්න ඕනේ නැති නිසා තමයි දැන් ඔයත් සිංහල මාත් සිංහල නම් අපි දෙන්න අතරට භාෂා පරිවර්තකයෙක් ඕනේ නැහනේ. අන්න ඒ වගේ පුතේ පළවෙනි පරම්පරාවේ භාවිතා කරපු භාෂාව තමයි යන්ත්‍ර භාෂාව. එතකොට පරිගණකයේ කොහොමදත් භාවිතා කරේ යන්ත්‍ර භාෂාවනේ. අන්න ඒකයි භාෂා පරිවර්තකෙ මෙතෙන්ටත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සිව්වන පරම්පරාවේ පරිගණක භාෂා සිව්වන පරම්පරාවේ පරිගණක භාෂා හැම නැත්තම් අපි කියනවා නිර්මාපිත පරිගණක භාෂා කියලා. මානව භාෂාවන්ට බොහෝසෙයින් සමාන භාෂා නිර්මාපිත පරිගණක භාෂාවේ. ඒ කියන්නේ මානව භාෂාවන්ට සමානයි. ඔයාට මතකයි ඔයා මගේ පාන්දර පන්ති වලට ආවනම් අපි මේවා ගැන කරා HTML වලදී. මතකද? head එකට head එකමයි. body එකට body එකමයි. paragraph එකට paragraphමයි. title එකට title එකමයි. ඒ කියන්නේ පුතේ මේ මානව භාෂාවන්ට බොහෝසෙයින් සමානයි. අපි ඒ භාවිතා කරන වචනෙම තමයි මෙතනදී භාවිතා වෙන්නේ. එතකොට යාගේ ලක්ෂණ අපිට ගන්න පුළුවන් මොනවද? දෘඩාංග පිළිබඳ ඉහළ දැනීමක් අවශ්‍ය නොවීම. එතකොට මෙයාගේ ප්‍රෝග්‍රෑම් කරන්න දෘඩාංග පිළිබඳ අපිට ඉහළ දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ක්‍රම ලේඛනය කිරීම පහසු වීම. ඒ කියන්නේ මෙයාගේ පුතේ ප්‍රෝග්‍රෑම් කරන්න හරිය ලේසියි. ඊට පස්සේ යන්ත්‍රය මත යැපෙන භාෂාවක් නොවීම. මෙන්න මේක චුට්ටක් හයිලයිට් කරගන්න. හතරවෙනි පරම්පරාවට ආවට පස්සේ පුතේ යන්ත්‍රය මත යැපෙන්නේ නැහැ. යන්ත්‍රය මත යැපෙන්නේ නැහැ කිව්වේ මොකද්ද? අපි ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්න යම්කිසි පරිගණකයක් භාවිතා කරොත් එහෙම ඒ පරිගණකයේ විතරක් නෙමෙයි හැම කම්පියුටර් එකකම මේක වැඩ කරනවා. දැන් වර්තමානයේ තියෙන හැම සොෆ්ට්වෙයාරනේ දැන් මෙතන කවුරුවත් නැහනේ තමන්ගේ පරිගණකයේ තමන්ට අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර් තමන් හදාගත්තයි. එක්කෝ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? යාළුවෙක්ගේ පෙන් එකෙන් දාගන්නවා. ඒකනේ කරන්නේ. එතකොට ක්‍රම ලේඛනය නිදොස් කිරීම පහසුයි. ඇයි පුතේ? මානව භාෂාවන්ට සමාන වචනනේ භාවිතා කරන්නේ. එතකොට දෝෂයක් ආවොත් දන්නවා මෙන්න මෙතන වැරද්ද තියෙන්නේ කියලා. හැබැයි අපි දන්නේ නැති භාෂාවකින් ප්‍රෝග්‍රෑම් කරන්න ගියොත් දෝෂයක් ආවොත් අපිට හිතා ගන්නත් බෑ කොතනද දෝෂේ කියලා. ඊට පස්සේ භාෂා පරිවර්තකයක් අවශ්‍ය වීම. මෙතෙන්ටත් භාෂා පරිවර්තකයක් අවශ්‍ය වෙනවා. මේ ටික ගැන මම ආපහු සැරයක් පැහැදිලි කිරීමක් කරන්න මම මේ කලිනුත් කරා. දැන් අපි භාෂා පරිවර්තක ගැන කතා කරනවා. ප්‍රධාන වශයෙන් භාෂා පරිවර්තක තුනක් තියෙනවා. මම චුට්ටක් මේ භාෂා පරිවර්තක ගැන මට කියලා දුන්නා පාන්දර පන්තියේදී. කොතනදීද කතා කරේ? ඔයාට මතකද මෙහෙයුම් පද්ධති පාඩම කරා මම රිවිෂන් එකේදී? ඒ මෙහෙයුම් පද්ධති පාඩම කරනකොට මම ප්‍රධාන වශයෙන් මෘදුකාංග වර්ග දෙකයි කියලා කිව්වනේ. මතකද? මොනවද ඒ වර්ග දෙක? System software and application software. පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. පද්ධති මෘදුකාංග ප්‍රධාන වශයෙන් වර්ග කීයද? 3යි. මොනවද ඒ වර්ග 3? මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක. මතක් කරලා බලන්න. අන්න එතනදිත් මම භාෂා පරිවර්තක ගැන කියලා දුන්නා. හැබැයි නිර්වචනයක් දුන්නේ නැහැ. ඔයාට මතකද මම එතනදී කියලා දුන්නා මම මේකේ නිර්වචනය දෙන්නේ ඔයාලට 11 වසර පළවෙනි පාඩමේදී කියලා. ඔන්න එහෙනම් නිර්වචනය දැන් දෙන්නයි යන්නේ. භාෂා පරිවර්තක. බලන්න මේවා එකකට එකක් පුතේ සම්බන්ධ වෙන හැටි ඈ. දැන් මේවට ආවේ නැත්නම් ඉතින් ආයේ ඉවරම තමයි ඈ. බයෙන් දෙපා අපහු ආවේ නැත්නම් ඒක අපහු කියලා දෙන්නම් ඉතින් නේද? අනිත් එක මේ දැන් ඔයාලට මේ පාඩම කියලා දෙනකොට දැන් තේරෙන්නේ නැති තැනක් ආවොත් එහෙම කතා කරලා කියන්නේ සද්ද නැතුව ඉන්න එපා තේරුණා වගේ. දැන් මම බණීද මම මොනවත් කියද එහෙම නැහැ. ඔයාලා ඉගෙන ගන්න නෙන්නේ. නැත්නම් ඔයාලා ජොබ් බෑක් කරනවනේ. දන්නේ නැති හින්දා ඉගෙන ගන්න නෙන්නේ. එතකොට එකපාරක් දෙපාරක් 100 පාරක් වුණත් කියලා දෙන එක මගේ වගකීමක්. ඒ නිසා මේ තේරෙන්නේ නැති දේක් තිබ්බ ගමන් කතා කරලා අහන්න. ෆෝන් එක සමහර විට ආන්සර් නොකලත් මැසේජ් එකක් කරේ දාන්න.
එතකොට ඊගා පන්ති වාරයේ හොත් නැත්නම් දැන් තේරුම් නැත්නම් දැන් chat එකට දාන්න මැසේජ් එකක්. හරිද? එතකොට දැන් මේ කියලා දුන්න කොටස නම් ලොකුවට තේරුම් ගන්න දෙයක් නැහැ. මේක තියරි. මේක ඔයා නිකන් ලාවට පාඩම් කරගෙන තියාගන්න. විභාගෙටත් හරිය අඩුවෙන් මේකෙන් ප්‍රශ්න එන්නේ. ඒ විදිහට තේරුම් නැති දෙයක් තිබ්බොත් අනේ දැන් අද විතරක් නෙමෙයි මෙච්චර කල් කියලා දුන්නේ ඔය. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලට Excel පාඩම අවුල් කියලා කතා කරලා කියන්න සර් මට Excel පාඩම අවුල්. දැන් මෙතන දැන් ළමයි 50 ගාණක් ඉන්නවා. ඒ 50 ගාණට තියෙන අවුල් ටික ඔක්කොම කියන්න. එතකොට මම ඒව වෙනම පෙළගස්සෝලා වෙන වෙන දවස් දානවා. හිතේ තියාගෙන නම් ඉන්න එපා. ඔයාලා මෙතෙන්ට මුදල් ගෙවලා එන්න පන්තියට. එතකොට ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳන එක මගේ වගකීමක්. අනික ප්‍රශ්න ඇහුවා කියලා මම ඔයාලට බයින්නේ නැහැ. ඔයා ඉගෙන ගන්න දෙන්න ඔයාලට බැනලා වැඩක් නැහැනේ. අනිවාර්යෙන් ඔයාව දැනුමෙන් සන්නද්ධ කරන එක තමයි මගේ වගකීම. ඊගාවකටම භාෂා පරිවර්තක. පුතේ භාෂා පරිවර්තක කියලා කියන්නේ බලන්න පරිගණක භාෂාවල දෙවන තුන්වන හා හතරවන පරම්පරාවල භාෂාවන් යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තකයෙක් අවශ්‍ය වේ. මොනවාපහුව පරිගණක භාෂාවල මම ඉස්සලා කියලා දුන්නේ පරිගණක භාෂාවල දෙවන තුන්වන හා හතරවන පරම්පරාවල භාෂාවන් යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තකයෙක් අවශ්‍ය වේ. highlight කරගන්න එක. හරි highlight කරගත්තා නේද? ඊට පස්සේ පුතේ එවැනි භාෂා පරිවර්තකයන් දෙකක් පිළිබඳව මෙහිදී අධ්‍යයනය කරේ. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා ඔයාලට. ඇයි අපි භාෂා පරිවර්තක තුනක් ගැන ඉගෙන ගත්තා. නමුත් මෙතන දාලා තියෙන දෙකයි. පුතේ අපි වෙනමම highlight කරන්න මෙන්න මේ දෙක ගැන විතරයි. අනිත් එක ගැන මම ඊගාවට කියලා දෙන්නම්. හරිද? බලන්න සම්පාදක කියන තැනට group එකට දාලා තියෙන link එක පළවෙනි group එකට දාලා තියෙන programming කියලා Pascal programming කියලා පළවෙනි පාඩමේ Excel මම කලිනුත් කරන හරිය කරමු ගැටලුවක් නැහැ. පස්වෙනි පරම්පරාව කියලා එකක් නැද්ද? අපි 4 ඉන්නේ. බලන්න සම්පාදක කියන තැන මේ දෙකම එක හා සමානයි. මේ දෙකේ තියෙන චූටි වෙනසයි
සම්පාදක කියලා කියන පුතේ කම්පයිලර්. ඒ කියන්නේ තුන්වන හෝ හතරවන පරම්පරාවේ පරිගණක භාෂාවලින් නිර්මාණය කරන ලද ක්‍රමලේඛන යන්ත්‍ර භාෂා බවට එකවර සම්පූර්ණයෙන් පරිවර්තනය කරන භාෂා පරිවර්තක සම්පාදක නම් වේ. අපව බලමු. තුන්වන හෝ හතරවන පරම්පරාවේ පරිගණක භාෂාවලින් නිර්මාණය කරන ලද ක්‍රමලේඛන යන්ත්‍ර භාෂා බවට එකවර සම්පූර්ණයෙන් පරිවර්තනය කරන භාෂා පරිවර්තක සම්පාදක නම් වේ. එතකොට ඊගාව එක චුට්ටක් බලද්දී එතකොට ආර වෙනස අඳුර ගන්න පුළුවන්. ඊගාව එක තමයි තුන්වන හෝ හතරවන පරම්පරාවේ පරිගණක භාෂාවලින් නිර්මාණය කරන ලද ක්‍රමලේඛන පියවරෙන් පියවර යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කරන භාෂා පරිවර්තක අර්ථ වින්‍යාසක නම් වේ. දැක්කද වෙනස? මොකද්ද පුතේ? එකක් තමයි මේ එකවර සම්පූර්ණයෙන්. අනිත් එක මොකද්ද පුතේ? පියවරෙන් පියවර. එහෙනම් මේ දෙන්නගේ වෙනස දැක්කද? සම්පාදක කියන්නේ මොකද්ද? තුන්වන හෝ හතරවන පරම්පරාවේ පරිගණක භාෂාවකින් නිර්මාණය කරලා තියෙන ක්‍රමලේඛනයක් එකවර සම්පූර්ණයෙන් යන්ත්‍ර භාෂා බවට හරවනවා නම් සම්පාදක. පියවරෙන් පියවර යන්ත්‍ර භාෂා බවට හරවනවා නම් මොකද්ද? අර්ථ වින්‍යාසක. ලේසියෙන් මතක තියාගන්න. එකවර සම්පූර්ණයෙන් නම් සම්පාදක, පියවරෙන් පියවර නම් අර්ථ වින්‍යාසක. ආපහු ගියම එකවර සම්පූර්ණයෙන් නම් සම්පාදක, පියවරෙන් පියවර නම් අර්ථ වින්‍යාසක. මේක මම මේ highlight කරලා තියෙන තැන් දෙකට ඔයාලත් highlight කරගන්න, නැත්නම් යටින් ඉරක් දාගන්න. හරි. දැන් පුතේ අපි කතා කරේ මේ බලන්න තුන්වන හෝ හතරවන පරම්පරාව ගැනනේ. දැන් අපි ඊකට කතා කරනවා දෙවනි පරම්පරාවේ පරිගණක භාෂාවකින් තියෙන ලද ක්‍රමලේඛනයක් යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කිරීම සඳහා පුතේ භාවිතා කරන භාෂා පරිවර්තකය ගැන. අපි යාට කියනවා assembler කියලා. assembler සිංහලෙන් කියනවා assembler කියලා. ලියන්න තරුවක් දාලා දෙවන පරම්පරාවේ assembler ASSEMBLER දෙවන පරම්පරාවේ
දෙවන පරම්පරාවේ පරිගණක භාෂාවකින් දෙවන පරම්පරාවේ පරිගණක භාෂාවකින් දෙවන පරම්පරාවේ පරිගණක භාෂාවකින් තිබෙන ක්‍රමලේඛනයක් යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කිරීම සඳහා assembler භාෂා පරිවර්තකය යොදා ගනී. assembler ශ්‍රේණියක දාලා තියෙන ASSEMBLER සිංහලෙන් කියන පොතේ assembler කියලා. සිංහලෙන් කියනවා assembler. හොඳයි. දහය වසර පොතේ පස්වෙනි පරම්පරාව කියන්නේ දැන් පරිගණක ප්‍රොසෙසර් වල පටල ගන්න එපා. දැන් අපි කතා කරේ පරිගණක මෘදුකාංග. එතකොට පරිගණක වැඩසටහන් තමයි පළවෙනි පරම්පරාවේ පරිගණක වැඩසටහන්, දෙවෙනි පරම්පරාවේ පරිගණක වැඩසටහන් කියලා කතා කරේ. එතකොට 10 වසරේදී අපි කතා කරේ පරිගණකයේ සකසනය අණුව වර්ගීකරණය කිරීම, පරිගණකයේ සකසනයේ තාක්ෂණය. එතකොට පළවෙනි පරම්පරාවේ processor technology එක. එතකොට first generation, second, third, fourth, fifth කියලා කතා කරේ සකසනයේ අණුව. දැන් අපි මෙතන කතා කරන්නේ පරිගණක භාෂාව අණුව. පටලව ගන්න එපා. ආයෙ කියන්නකෝ. මොකද්ද මම කිව්වේ? දෙවන පරම්පරාවේ පරිගණක භාෂාවකින් ඇති ක්‍රමලේඛනයක් යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කිරීම සඳහා assembler 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 භාෂා පරිවර්තකයේ යොදා ගනු ලබයි. assembler භාෂා පරිවර්තකයේ යොදා ගන්න ලබයි. හරිනේ? මේ රූපෙ පැහැදිලි පුරවන්න මම ඊගාවට කියලා දෙනවා.
ඊට පස්සේ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය. අපි මේ ගැටලුවක් විසඳන ක්‍රියාවලියක් තියෙනවා පුතේ. මේ ක්‍රියාවලිය ඉස්සෙල්ලාම මේ බලන්න පරිගණක ඇසුරෙන් ගැටලු විසඳීම සඳහා විශේෂිත ක්‍රියාවලියක් භාවිතා කරනු ලැබේ. මෙහි පියවර පහත පරිදි දැක්වේ. ඉස්සෙල්ලාම තමයි පුතේ මොකද්ද? ඉස්සෙල්ලාම පියවර problem definition. ඒ කියන්නේ මොකද්ද? ගැටලුව හඳුනා ගැනීම. ගැටලුව හඳුනා ගැනීම. ලියන්න අංක 1 ගැටලුව හඳුනා ගැනීම. ගැටලුව හඳුනා ගැනීම. පළවෙනි එක පුතේ ගැටලුව හඳුනා ගැනීම. අපි ඉස්සෙල්ලාම පුතේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න කලින් ඒ ගැටලුව හඳුනා ගන්න ඕන. ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කලින් ඉස්සෙල්ලාම ගැටලුව හඳුනා ගන්න ඕන. problem definition යටතේ පුතේ ගැටලුව හඳුනා ගැනීම. අංක 2 තමයි පුතේ ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමය ගොඩ නැගීම. මෙන්න මේ වචන වාට අලුත්. රිවිෂන් එකට ආව නම් මේක දන්න ඔයා. ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමය හයන්න. ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමය ගොඩ නැගීම. ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමය ගොඩ නැගීම. ඇල්ගොරිතමය ගොඩ නැගීම. ඊට පස්සේ පුතේ තුන්වෙනි එක අංක 3 ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් බවට. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක. ප්‍රෝග්‍රෑම් ඇල්ගොරිතමය
ක්‍රමලේඛනයක් බවට පරිවර්තනය කිරීම. තුන්වෙනි එක ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් බවට පරිවර්තනය කිරීම. ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් බවට පරිවර්තනය. අංක 4 පරීක්ෂා කිරීම ටෙස්ටිං. පරීක්ෂා කිරීම. ආය කියන්නලු. පළවෙනි එක ගැටලුව හඳුනා ගැනීම. දෙවෙනි එක ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමය ගොඩනැගීම. තුන්වෙනි එක ඇල්ගොරිතමය ක්‍රමලේඛනයක් බවට පරිවර්තනය කිරීම. ප්‍රෝග්‍රෑම් එකක් බවට. ප්‍රෝග්‍රෑම්. අංක 4 ටෙස්ටිං පරීක්ෂා කිරීම. අංක 5 ක්‍රියාත්මක කිරීම. ක්‍රියාත්මක කිරීම. දැන් අර වීඩියෝ 6 බලපු නැති අය ආපහු මේ වීඩියෝ 6 බලන්න. මේකේ තව ලොකු ඒ කියන්නේ පැය 6ක විතර පැහැදිලි කිරීමක් තියෙනවා. ඔයාලගේ group වලට දාලා තියෙන චුට්ටක් උඩට ගිහින් බලන්න ඒක හම්බුනේ නැත්නම් මම ආයෙත් දාන්න. මේ එන්න පළවෙනි එක ගැටලුව හඳුනා ගැනීම. ගැටලුව හඳුනා ගැනීම. උදේ ගැටලුව හඳුනා ගැනීමකින් මොකද්ද කරන්නේ? ගැටලුව හඳුනා ගැනීමදී කරන්නේ යම්කිසි ගැටලුවක ආදානයේ ක්‍රියාවලිය සහ ප්‍රතිදානයේ පැහැදිලිව හඳුනා ගන්න එක තමයි අපි මේ පියවරේදී කරන්නේ.
උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම සංඛ්‍යා දෙකක් එකතු කරපුවාම සංඛ්‍යා දෙකක් ඇතුළත් කරපුවාම ඒ සංඛ්‍යා දෙක එකතු කිරීමට අදාළ ප්‍රෝග්‍රෑම් එක හදන්න කියලා ඔයා කෙලින්ම ඔළුවේ මැවෙන්න ඕන මොකද්ද? ඉන්පුට් තමයි සංඛ්‍යා දෙක. ප්‍රොසෙස් එක තමයි සංඛ්‍යා දෙක එකතුව. අවුට්පුට් එක තමයි අවසාන එකතුව ප්‍රතිදානය කිරීම. මතකයිනේ අපි කලින් කරා ලියන ගැටලුව හඳුනා ගැනීම යටතේ මෙහිදී යම් ගැටලුවක ඔයාලා රූපල් එක දාලා තියෙන්නේ 6ක් තියෙනවා. ඒ 6ම බලන්න. මෙහිදී යම් ගැටලුවක ආදානය, ක්‍රියාවලිය සහ මෙහිදී යම් ගැටලුවක ආදානය, ක්‍රියාවලිය සහ ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය හඳුනා ගැනීම සිදු කරයි. ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය හඳුනා ගැනීම සිදු කරයි. හොඳයි. ඊගා දවසේ එනකොට අපේ හෙට පාන්දර පන්තියේ තියෙනවා. දැන් පන්ති ඉවර නැහැ. මෙතනින් එහාට වඩා වැඩක් තියෙනවා. මම අර වීඩියෝස් 6ක් දාලා තියෙනවා. ඒ 6 බලන්න. ඒ 6 බලලා ලියනවා නම් රිවිෂන් පොතේ ලියන්න, මේ තියරි පොතේවත් ටියුට් එකේවත් ලියන්න එපා. බලලා අවබෝධයක් ගන්න ලොකු නිර්වචනයක් එතන තියෙනවා. මේ අලුතින් ආපුවාට කියන්නේ එන අයට ආමුතුම් බලන්න දෙයක් නෑ ඒක. හෙට දිනේ දර්ශන 4ට පාන්දර 4ට රිවිෂන් පන්තිය පැවැත්වෙනවා. සියලු දෙනාම එන්න. එහෙනම් අපේ 10 වසර පන්ති ඊකට 12ට විද්දි පටන් ගන්නවා. ඒකට එන අයටත් ඒකට එන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාට
සුබ දවසක්. ලබන සතියේ හම්බෙමු. හෙට උදේ හම්බෙමු.